ඉස්පිහිටයි ආදර දුවේ පුතේ අද දිනේ 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කතෝලික ධර්මීය විෂය නිර්දේශයට අදාළව සකස් කරන ලද පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නටයි මම සූදානම් වෙන්නේ. අද මේ සාකච්ඡාව සඳහා ආදර දුවේ පුතේ මා සමග එකතු වෙනවා කොළඹ 14 සාන්ත ජෝසප් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වන ප්‍රසාද් සමරතුංග ගුරු පියාණන්, ඒ වගේම ඔබට කතා කරන මම සාන්ත ඇලෝෂියස් දෙව්සත්හලේ ආචාර්ය මණ්ඩලයේ කටයුතු කරන ටෙරන්ස් ප්‍රසංග පියතුමා. ඉතින් ආදර දුවේ පුතේ ඔබ මේ වෙද්දී ඉතාමත් ඕනෑකමකින් උනන්දුවකින් ඔබගේ විභාග වැඩ කටයුතු සඳහා සූදානම් වෙනවා ඇති. මේ කාලය තුල කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන කටයුතු කරන්නට ඔබ උත්සුක වන්න. එසේනම් ආදර දුවේ පුතේ කතෝලික ධර්මයේ විභාග ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ කොහොමද? එහි මූලික ලක්ෂණයන් මොනවාද? එහි කොටස් කීයක් තිබෙනවාද? ඒ පිළිබඳව කතා කරන්නට මා ආරාධනා කරනවා ප්‍රසාද් සමරතුංග ගුරු පියාණන්ට. අවදාබර දුවේ පුතේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ගැන සැලකීමේදී කතෝලික ධර්මයේ ප්‍රශ්න පත්‍රයට කාලය පැය 3ක් ලැබෙනවා. පළමු පත්‍රය සඳහා පැයක කාලයකුත්, දෙවන පත්‍රය සඳහා පැය 2ක කාලයකුත් ලැබෙනවා. අපි පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමු කරොත් පළමු ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 40කින් සමන්විතයි. ඔබ මෙම බහුවර්ණ ප්‍රශ්න 40ටම පිළිතුරු සපයන්න ඕනේ. මේ ප්‍රශ්න 40න් ප්‍රශ්න 20ක් 10 වෙනි ශ්‍රේණිය කතෝලික ධර්මයේ පෙළපොතෙන්ද, ඉතිරි ප්‍රශ්න 20 11 ශ්‍රේණිය කතෝලික ධර්මයේ පෙළපොතෙන්ද සකස් කරනු ලබනවා. හොඳයි ආදර දුවේ පුතේ අපි කැමති ඔබත් එක්ක අද දිනයේ කතෝලික ධර්මය පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්නට. මේ අවස්ථාවේදී අපි කැමති පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් ඔබ හමුවේ ඉදිරිපත් කරන්නට. එසේනම් මා ආරාධනා කරනවා අපගේ ගුරු මහතාට පළමු ප්‍රශ්න 10ට අදාළව කරුණු කාරණා ඔබත් සමග බෙදා ගන්නට කියලා. ආදර දුවේ පුතේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට මුල් ලකුණු 40ක් ලැබෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් ලකුණු 40ක් ලැබෙනවා පළමු ප්‍රශ්න පත්‍රයට. ඒ සාමාර්ථයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන දරුවෙක් අවම වශයෙන් 40න් 28ක පිළිතුරු සංඛ්‍යාවක් හරියන්න ඕනේ. අපි එනම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දෙස අවධානය යොමු කරමු. පළවෙනි ප්‍රශ්නය සුද්ධ බයිබලයේ ඇති පොත් 73ම ලියවී ඇත්තේ පළවෙනි පිළිතුර යාවේ සම්පදායනි, දෙවෙනි පිළිතුර එලොහිම් සම්පදායනි, තුන්වෙනි පිළිතුර දේවානුභාවයනි, හතරවෙනි පිළිතුර ජීවන සභා සම්පදායනි. ඔව් දරුවනි, ඔබ දැන්ටමත් තෝරාගෙන ඇති පිළිතුර. එනම් පිළිතුර වන්නේ 3 දේවානුභාවයනි. දෙවන ප්‍රශ්නය ලූක් සුභාරංචියේ දෙවන කාණ්ඩයේ ලෙස සලකනු ලබන්නේ පළවෙනි පිළිතුර එලිදරව්ව පොතයි, දෙවෙනි පිළිතුර 1 තෙසලෝනික ලිපියයි, තුන්වෙනි පිළිතුර 3 තෙසලෝනික ලිපියයි, හතරවෙනි පිළිතුර අපොස්තලයන්ගේ ක්‍රියාපොතයි. එන ඔබ තෝරාගෙන තිබෙන්න ඕන නිවැරදි පිළිතුර අපොස්තලයන්ගේ ක්‍රියාපොතයි. තුන්වෙනි ප්‍රශ්නය එලිදරව් සාහිත්‍යයේ ලක්ෂණයක් නොවන්නේ. දාබර දරුවනේ මේ නොවන්නේ කියන ප්‍රශ්න එකක් හෝ දෙකක් උපරිම වශයෙන් ලැබෙන්න පුළුවන්.
එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ එළිදරව් සාහිත්‍යයේ ලක්ෂණයක් නොවන්නේ එකම දේ නැවත නැවත කීම, දෙක ආරූඪ නාමයකින් ඉදිරිපත් කිරීම, තුන යුගාන්තවාදය, හතර ද්විත්වවාදය. එහෙනම් මේ පිළිතුරු වලින් තුනක් එළිදරව් සාහිත්‍යයේ ලක්ෂණ වෙනවා. එක පිළිතුරක් එළිදරව් සාහිත්‍යයේ ලක්ෂණයක් වෙන්නේ නැහැ. ඔව් එහෙම තියෙන පිළිතුර එකම දේ නැවත නැවත කීම පළවෙනි පිළිතුර. හතරවෙනි ප්‍රශ්නය. බලන්න පුතේ මේ ප්‍රශ්නේ ස්වභාවය මේක අර ඉස්සෙල්ලා දකපු ප්‍රශ්න වලට වඩා වෙනස්. දැන් මේ වගේ විශ්ලේෂණාත්මක ප්‍රශ්නත් ලැබෙනවා. බලන්න හතරවෙනි ප්‍රශ්නේ. පහත සඳහන් තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන්න. A. බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත්ය. B. ජුදා දහම නීතිය හා ව්‍යවස්ථාව පිළිබඳව ගැඹුරු ඥානයක් තිබිනි. C. අනනියස් මගින් ප්‍රසාද ස්නාපනය ලැබීම. D. අසහාය ධම්මදූතවරයෙකි. ඉහත තොරතුරු අනුව සනාථ වන පුද්ගලයා වනුයේ 1. සුද්ධ වූ ලූක්තුමාය, 2. සුද්ධ වූ ස්තේපන්තුමාය, 3. සුද්ධ වූ පේදුරුතුමාය, 4. සුද්ධ වූ පාවුලතුමාය. ඔබ නිවැරදි පිළිතුරු ලෙසින් තෝරාගෙන තිබෙන්න ඕනේ සුද්ධ වූ පාවුලතුමාය. එතෙන්දි ගුරුතුමනි අපේ දරුවෝ පොඩ්ඩක් හිතන්නට ඕනේ එකම ආකාරයේ විස්තර මේ කරුණු කාරණාවල ගොනු වෙලා තියෙන්නේ කා සම්බන්ධවද කියලා. දැන් ඔබට බැලුව බැලමට ඒක පාවුලතුමාගේ කියලා කියන්නට අමාරුයි. පාවුලතුමා පිළිබඳව තිබෙන යම් මූලික කාරණා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත්, අනනියස් මගින් ප්‍රසාද ස්නාපනය ලැබුවා, අසහාය ධර්මදූතවරේ. එතකොට නම සඳහන් කරලා නැතුව කරුණු කාරණා ඉදිරිපත් කරලා කවුද කියන පුද්ගලයාව හොයන්න. එතකොට මෙහිදී ඔබ ඉතාමත් බුද්ධිමත් වෙන්නට ඕනේ ආදර දුවේ පුතේ. නිවැරදි පැනය තෝරන්නට එය විශ්ලේෂණාත්මක ප්‍රශ්නයක් විදිහටයි ඔබට ලැබෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ. ජේසුස් වහන්සේගේ මුත්ත ශරීරය කුරුසියෙන් බා භූමදාන කටයුතු සිදු කිරීමට ඉදිරිපත් වූයේ 1. බරබ්බාස්ය, 2. අරමාතියාවේ ජෝසප්ය, 3. නිකදේමුස්ය, 4. සිරේනියේ සීමොන්ය. මොකක්ද නිවැරදි පිළිතුර? අරමාතියේ ජෝසප්. මේවැනි ප්‍රශ්න ගුරුතුමනි අපි කොහොමද හඳුනන්නේ? ඒක දරුවාගේ දැනුම පිරික්සන ප්‍රශ්නයක් විදිහට. ඔව් දැනුම පිරික්සන ප්‍රශ්නයක් විදිහට අපිට ඔක හඳුන්වන්න පුළුවන්. එතකොට අපේ දරුවෝ ගුරුතුමනි මේ විෂය නිර්දේශයට අදාළ පෙළපොත හොඳට කියවා තිබීම අතිශයින්ම වැදගත්. මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සපයද්දී ඒක නිසා ආදර දුවේ පුතේ ඔබගේ 10 වසර 11 වසර කතෝලික ධර්මය ඒ පෙළපොත් ඔබ හොඳින් 3-4 සැරයක් කියවලා මේ විභාගයට සූදානම් වීම අතිශයින්ම වැදගත්. මේ ප්‍රශ්න ඔබට ඉදිරිපත් වෙද්දී ඔබට මතක් වෙන්නට අවශ්‍යයි මේ පාඩමේ මේ කොටස් අන්තර්ගත වෙලා තිබුණාය කියලා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ගුරුතුමනි. අපොස්තලයන් 12 දෙනා අතරින් පළමු ප්‍රාණ පරිත්‍යාගීවරයා වන්නේ 1. සුද්ධ වූ මහා ජාකොබ්තුමාය, 2. සුද්ධ වූ ජුවම්තුමාය, 3. සුද්ධ වූ ජූත්තුමාය, 4. සුද්ධ වූ තෝමස්තුමාය. මොකක්ද ඔබ තෝරගත්ත පිළිතුර? සුද්ධ වූ මහා ජාකොබ්තුමාය. 7 වෙනි ප්‍රශ්නය. අතිඋතුම් ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමා සුද්ධ වූ කතෝලික සභාවේ කීවෙනි සුද්ධෝත්තම පියතුමාද? 1. 263, 2. 264, 3. 265, 4. 266. ඔබ තෝරාගෙන තියෙන්න ඕන පිළිතුර 266 4 වෙනි පිළිතුර. 8 වෙනි ප්‍රශ්නය. අපොස්තලයන්ගෙන් පැවතෙන එකම සුද්ධ වූ කතෝලික සභාව කෙරෙහි මම විශ්වාස කරමි යනුවෙන් කතෝලිකයන් උච්චාරණය කරන්නේ 1. ස්වාමි වාක්‍ය ආරාධනාව කියන විටදීය, 2. ප්‍රසාද ස්නාපන පොරොන්දු අලුත් කරන විටදීය, 3. ඉරුදින දිව්‍ය පූජාව අවස්ථාවේ විශ්වාස ලක්ෂණය කියන විටදීය, 4. අභිවෘද්ධි ආලේපයේ නැමැති දේව ප්‍රසාද නිදානය ලබන විටදීය. ඔබ තෝරාගෙන තියෙන පිළිතුර ඉරුදින දිව්‍ය පූජාව අවස්ථාවේ විශ්වාස ලක්ෂණය කියන විටදීය. 3 වෙනි පිළිතුර. 9.
ඔන්න අර කලින් කිව්වා වගේම තවත් විශ්ලේෂණාත්මක ප්‍රශ්නයක්. පහත් සඳහන් නිකායන් පිළිබඳව අවධානය යොමු කරන්න. A. සිල්වෙස්ට්‍රෝ බෙන්දිකාන් නිකාය, B. දොමිනිකාන් නිකාය, C. නිර්මල මරිය නිකාය, D. අගස්තීනු නිකාය, E. මාරිස් සොහොයුරන්ගේ පැවිදි නිකාය. ඉහත නිකායන් අතුරින් බ්‍රිතාන්‍ය යුගයේදී ශ්‍රී ලංකාවට පැමිණි පැවිදි නිකායන් පමණක් දැක්වෙන වර්ණය කුමක්ද? එතකොට මේ ඔක්කොම පැවිදි නිකායන් දීලා තියෙන්නේ. මේ තියෙන පැවිදි නිකායන් අතුරින් බ්‍රිතාන්‍ය යුගයේදී ලංකාවට පැමිණි පැවිදි නිකායන් පමණක් දැක්වෙන වර්ණය තමයි ඔබ තෝරගන්න ඕනේ. ඔව් ඔබ තෝරගන්න තියෙන්න ඕනේ දෙවෙනි වර්ණය. ඒ කියන්නේ A, C හා E. සිල්වෙස්ට්‍රානු බෙන්දිකාන් නිකාය, නිර්මල මරිය නිකාය, මාරිස් සොහොයුරන්ගේ පැවිදි නිකාය. නම් දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 10 වෙනි ප්‍රශ්නය. යමෙක් මාගේ මාංශය අනුභව කරන්නේද, මාගේ රුධිරය පානය කරන්නේද, ඔහුට සදාතන ජීවනය ඇත. මෙලෙස සඳහන් වන්නේ 1. ජොහන් සුභාරංචියේය, 2. දිවසිවර යසායාගේ ග්‍රන්ථයේය, 3. ගලාති ලිපියේය, 4. එලිදරව්ව ග්‍රන්ථයේය. නිවැරදි පිළිතුර ජොහන් සුභාරංචියේය. හොඳයි ආදර දුවේ පුතේ, අපි 11 වන ප්‍රශ්නේ සිට ඉදිරියට දැන් කතා බහට ලක් කරමු. 11 වන ප්‍රශ්නය. ජුදෙව්වන් වසරක් පාසා පැවැත් වූ පාස්කු මංගල්‍ය භෝජනයේ සුවිශේෂී තැනක් හිමි වූයේ. එතකොට අපෙන් අහන්නේ ජුදෙව්වන් පැවැත්වපු මේ පාස්කු භෝජනයේ දී ඔවුන් පැවැත්වුවා ඒ පාස්කු භෝජනයේ සුවිශේෂී තැනක් හිමි වූයේ කුමකටද? විදූෂවලටය පළවෙනි පිළිතුර, දෙවෙනි පිළිතුර තිත්තපලාවලටය, පාස්කු බැටළුවාටය, හතරවෙනි පිළිතුර නුමුහුන් රොටි වලටය. ඔබගේ පිළිතුර වෙන්නේ පාස්කු බැටළුවාටය. 12 වන ප්‍රශ්නය. පුරාණ ගිවිසුමේ වන්දනාවේ කේන්ද්‍රීය ක්‍රියාව වන්නේ. පළමු පිළිතුර යාග පූජා පුද කිරීමය, විවස්ථාවලිය කියවීමය, සුවඳ දුම් ඇල්ලීමය, නමස්කාර කිරීමය. මෙහිදී පිළිතුර වන්නේ ආදර දුවේ පුතේ යාග පූජා පුද කිරීමය. පුරාණ ගිවිසුමේ මූලික කර්තව්‍යයක් වෙනවා යාග පූජා පුද කිරීම. 13 වන ප්‍රශ්න. ආගමික ભેද නොතකා ජුදා සිනගෝගයකට හා මුස්ලිම් පල්ලියකට වැඩම කළ පළමු ශුද්ධෝත්තම පියතුමා වන්නේ. ඒකට ආගමික මතිමතාන්තර ඉවත දාලා සිනගෝගයක්, ඒ කියන්නේ ජුදාවරුන්ගේ ආගමික ස්ථානය, ඒ වගේම මුස්ලිම් පල්ලියකට වැඩම කරන ලද ශුද්ධෝත්තම පියතුමා කවුද? පළමු පිළිතුර ආදර දුවේ පුතේ අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාය, දෙවන පිළිතුර අති උතුම් දෙවන ජුවාන් පාවුලු ශුද්ධෝත්තම පියතුමාය, තුන්වන පිළිතුර අති උතුම් 12 වන පියුස් ශුද්ධෝත්තම පියතුමාය, හතරවන පිළිතුර අති උතුම් 13 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමාය. ඔබගේ පිළිතුර වන්නේ අති උතුම් දෙවන ජුවාන් පාවුලු ශුද්ධෝත්තම පියතුමාය. ගුරුතුමනි, මේ ශුද්ධෝත්තම පියතුමා ඉතාමත් වැදගත්. ඒ මොකද අවුරුදු 25කට වගේ කාලයක් උන්වහන්සේ ශුද්ධෝත්තම පියතුමෙකු විදිහට කටයුතු කරා. ඒ වගේම පාප්තුමෙකු නැත්නම් ශුද්ධෝත්තම පියතුමෙකු වශයෙන් වැඩිම සංචාර ගමන වෙනත් ලෝකේ වෙනත් රටවලට ගමන් කරන ලද ශුද්ධෝත්තම පියතුමෙකු ලෙස මේ ශුද්ධෝත්තම පියතුමා සැලකනවා. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය ආදර දුවේ පුතේ, ගැලවීමේ ඉතිහාසය තුළ විශ්වාසයේ පියා යන විරුදාවලිය ලැබුවේ. පළමු පිළිතුර ආදී පිතෘ ආබ්‍රහම් තුමාය, දාවිත් රජතුමාය, ජනනායක මෝසෙස් තුමාය, ස්නාවක ජාම් තුමාය. ඔබගේ පිළිතුර වන්නේ ඉතාමත් පැහැදිලි ආදී පිතෘ ආබ්‍රහම් තුමාය. 15 වන ප්‍රශ්නය. කතෝලික සභාව ධර්මෝපදේශයට අනුව පෞල් ජීවිතයේ සමගිය ඇති කරලීමට හා සහෝදර සම්බන්ධතාවටද ඉවහල් වන්නේ.
පළවෙනි පිළිතුර ධර්ම දානයයි, දෙවන පිළිතුර දිව්‍ය සංරක්ෂණයයි, තුන්වන පිළිතුර පෞද්ගලික ආඥාවයි, හතරවන පිළිතුර දේවගරුබියයි. මේ අතරින් පිළිතුර වනුයේ දේවගරුබියයි. දේවගරුබිය ඇතිව ජීවත් වීම ඉතාමත් වැදගත් පෞල් ජීවිතයේ සමගිය සඳහා. 16 වන ප්‍රශ්නය. අවශ්‍යතාවයෙන් පෙළෙන්නන් හට උදව් උපකාර කිරීම ප්‍රේමයේ එක් අරමුණක් බව පෙන්වා දෙන්නේ. පළමු පිළිතුර ශුද්ධ අගොස්තීන මුනිතුමා, දෙවෙනි පිළිතුර ශුද්ධ තෙරේසා මුනිතුමිය, තුන්වන පිළිතුර ශුද්ධ ජොහාන් ක්‍රිසෝස්තම්තුමා, හතරවන පිළිතුර ශුද්ධ මාරියා ගොරෙත්ති මුනිතුමා. අවශ්‍යතාවයෙන් පෙළෙන්නන් හට උදව් උපකාර ලබා දීමේදී ප්‍රේමීය එක් අරමුණක් බව පෙන්වා දෙන්නේ කවුද? ශුද්ධ ජොන් ක්‍රිසෝස්තම්තුමා. 17 වන ප්‍රශ්නය. කතෝලික සභා ධර්ම උපදේශයට අනුව විශ්වාසයේ සත්‍යතා සඳහා දෙනු ලබන උතුම්ම සාක්ෂිය වන්නේ නිල රහස් එළි කිරීමයි, ප්‍රාණ පරිත්‍යාගී වීමයි, සත්‍ය දැක දුදුටුසේ සිටීමයි, පාපෝච්චාරණයේදී වැරදි නොසැඟවීමයි. කතෝලික සභා ධර්ම උපදේශයට අනුව විශ්වාසයේ සත්‍යතා සඳහා දෙනු ලබන උතුම්ම සාක්ෂිය වන්නේ ප්‍රාණ පරිත්‍යාගී වීමයි. අපි මුල් කිතුණු සභාව අධ්‍යයනය කරද්දී ආදරදුවේ පුතේ ප්‍රාණ පරිත්‍යාගී වරුන්ගේ ජීවිත ගැන කතා බහට ලක් කරා. ප්‍රාණ පරිත්‍යාගී වීම මුල් කිතුණුවන්ට ඉතාමත් වාග්යවන්ත අවස්ථාවක් විදිහට තමයි ඔවුන් සැලකුවේ. ඒකයි අපි දකින්නේ කතෝලික සභාවේ මුල් කිතුණුව වන් සිටි කාලවකවානුවේ ප්‍රාණ පරිත්‍යාගීන් බොහෝ දෙනෙකු ඒ කාලවකවානුවේ බිහි වුණා. 18 වන ප්‍රශ්නය. ලාෝස් යන ග්‍රීක වචනේ අර්ථය වන්නේ දේව වචනයයි, ජනතාවයි, සාමයයි, ප්‍රසිද්ධ වැඩක් යන්නයි. මෙහිදී පිළිතුර වන්නේ ආදරේ පුතේ ජනතාවයි කියන උත්තරය. 19 වන ප්‍රශ්නය. ශ්‍රාවක ජොන් තුමාගේ උපන් මංගල්‍යයේ යෙදෙන මාසය වන්නේ මාර්තු මාසය, මැයි මාසය, ජුනි මාසය, ජූලි මාසය. ඔබගේ පිළිතුර වන්නේ ජුනි මාසයයි. තුන්වන පිළිතුර. 20 වන ප්‍රශ්නය. දිව්‍ය පූජාවේදී සුරදූත ගීය ග්ලෝරියා ගායනා කරන්නේ මහා සිකුරාදා පළවෙනි පිළිතුර, දෙවන පිළිතුර මහා බ්‍රහස්පතින්දා, තුන්වන පිළිතුර ගෝපීරු දින, හතරවන පිළිතුර ක්‍රිස්තු උත්පත්ති මංගලෝත්සව දිනය. මොන දිනයේද සුරදූත ගීය ගායනා කරන්නේ දේව වන්දනා වසරට අනුව? නිවැරදි පිළිතුර වන්නේ ක්‍රිස්තෝත්පත්ති මංගල්‍ය දිනේදී. මේ 21 වෙන ප්‍රශ්නයේ සිට ඉතිරි ප්‍රශ්න ගැන කතා බහ කරන්නට මා අපගේ ගුරුතුමන්ට ආරාධනා කරනවා. දැන් ඔබ මෙතෙක් කළා කතා කරපු ප්‍රශ්න 20ම 10 පෙළපොත ආශ්‍රයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නේ දක්වා ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ 11 ශ්‍රේණිය කතෝලික ධර්මයේ පෙළපොත ආශ්‍රය. එහෙනම් 21 වෙනි ප්‍රශ්නේ. ටෝරා නැමැති හෙබ්‍රෙව් වචනයේ අර්ථය වන්නේ 1. ව්‍යවස්ථාව නැතහොත් ඉගැන්වීමයි, 2. නීතිය නැතහොත් ව්‍යවස්ථාව යන්නයි, 3. පංචපුස්තකය නැතහොත් ඉගැන්වීම යන්නයි, 4. මෝසෙස්ගේ පොත නැතහොත් නීති පොත් යන්නයි. එහෙනම් ඔබ නිවැරදි පිළිතුර විදියට තෝරාගෙන තියෙන්න ඕනේ ව්‍යවස්ථාව නැතහොත් ඉගැන්වීම යන්න. ඒ කියන්නේ පළවෙනි පිළිතුර. 22. පහත සඳහන් ග්‍රන්ථ අතුරින් ද්විතීය සම්මත ග්‍රන්ථ පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. A. බාරුක්, B. මීකා, C. සිරාක්, D. මලාකි. පළවෙනි පිළිතුර A හා B, දෙවෙනි පිළිතුර B හා C, තුන්වෙනි පිළිතුර A හා C, හතරවෙනි පිළිතුර C හා D. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ මොනවාද? ද්විතීය සම්මත ග්‍රන්ථ දෙක වෙන්නේ බාරුක් හා සිරාක්. එහෙනම් බාරුකුයි සිරාකුයි ඉන්නේ A හා
C කියන අක්ෂර වලින් තුන්වෙනි පිළිතුර. 23 වෙනි ප්‍රශ්නය. ආධ්‍යාත්මික සුභාරංචිය නමින් හඳුන්වනු ලබන්නේ 1. ශුද්ධ වූ මාක් සුභාරංචියයි, 2. ශුද්ධ වූ මතෙව් සුභාරංචියයි, 3. ශුද්ධ වූ ලූක් සුභාරංචියයි, 4. ශුද්ධ වූ ජොහන් සුභාරංචියයි. එහෙනම් ඔබ නිවැරදි පිළිතුර විදියට තෝරාගෙන තියෙන්න ඕනේ 4 වෙනි වර්ණය ශුද්ධ වූ ජොහන් සුභාරංචියයි. 24. දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග ඇති කර ගන්නා ලද ගිවිසුමේ බාහිර සලකුණ වන්නේ 1. දේදුන්න, 2. නොදැවෙන පඳුර, 3. ධර්මච්ඡේදනය, 4. දිලසෙන ගිනිහුල. එහෙනම් ඔබ නිවැරදි පිළිතුර වශයෙන් තෝරාගෙන තියෙන්න ඕනේ 3 වෙනි පිළිතුර ධර්මච්ඡේදනය. 25. සුද්ධ වූ සභා ඉගැන්වීමට අනුව ස්නාක ජොහන්තුමා ජම්මපාපයෙන් නිදොස් වූයේ 1. ස්නාක ජොහන්තුමා එලිසබෙත් තුමියගේ කුසෙහි පිළිසිඳගත් අවස්ථාවේදීය. 2. මරිය තුමිය තම ඥාතිවරිය වූ එලිසබෙත් තුමිය බලන්නට ගොස් එතුමියට ආචාර කළ අවස්ථාවේදීය. 3. ස්නාක ජොහන්තුමා උපත ලබා දින 8කට පසුව ධර්මච්ඡේදන පිළිවෙත සිදු කළ අවස්ථාවේදීය. 4. ස්නාක ජොහන්තුමා ජෝර්දාන් ගඟ අවටින් තම දූත කාර්යය ආරම්භ කළ අවස්ථාවේදීය. නිවැරදි පිළිතුර උත්තරය 2. මරිය තුමිය තම ඥාතිවරිය වූ එලිසබෙත් තුමිය බලන්නට ගොස් එතුමියට ආචාර කළ අවස්ථාවේදීය. 26 වෙනි ප්‍රශ්නය. ජේසුස් වහන්සේ යෙසායා දිවසවරයාගේ ග්‍රන්ථය පෙරලා තම දූත කාර්යය පිළිබඳව සඳහන්ව තිබූ පාඨය කියවුවේ 1. නාසරෙත් නුවර ධර්මශාලාවේදීය, 2. ජෙරුසලම් දේවමාලිගාවේදීය, 3. ජෙරිකෝවේ අන්ධයා සුව කළ අවස්ථාවේදීය, 4. ගෙරසීන් රටේ මිනිසා සුව කළ අවස්ථාවේදීය. එහෙනම් ඔබ තෝරාගෙන තියෙන නිවැරදි පිළිතුර බලන්න හරිද කියලා. උත්තරය 1. නාසරෙත් නුවර ධර්මශාලාවේදීය. 27 වෙනි ප්‍රශ්නය. වපුරන්නා පිළිබඳ උපමාවේ බීජ වැටුණු බිම පහත පරිදි සඳහන් කළ හැකිය. A. මග දිගේ වැටුණු බීජ. B. පස් නැති ගල් බිමේ වැටුණු බීජ. C. කටු අතර වැටුණු බීජ. D. සරු බිමේ වැටුණු බීජ. ඉහත සඳහන් තොරතුරු වලට අනුව වියලී ගිය බීජ වැටුණු ස්ථානයේ දැක්වෙන අක්ෂරය කුමක්ද? 1. A, 2. B, 3. C, 4. D. එහෙනම් ඔබ තෝරාගෙන තියෙන පිළිතුර වෙන්න ඕනේ B. පස් නැති ගල් බිමේ වැටුණු බීජ. 28. ජේසුස් වහන්සේ තම අපොස්තලරුන්ට සියලු ජාතීන් ශ්‍රාවකයන් කර ඔවුන්ව බෞතිස්ම ස්ථාපනය කරන්නයි වදාළේ. 1. ශ්‍රාවකයන් 70 දෙනාගේ ධර්මදූත මෙහෙයට පෙරය. 2. මහවාස්පරින්දා අවසාන රාත්‍රී භෝජනය සිදු කළ අවස්ථාවේදීය. 3. පේදුරුතුමාගේ මහා ප්‍රකාශය සිදු කළ අවස්ථාවේදීය. 4. ජේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වීමට පෙරය. එහෙනම් ඔබ තෝරාගෙන තියෙන්න ඕනේ පිළිතුර 4. ජේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වීමට පෙරය. 29. වත ඉරාගෙන නොව සිත ඉරාගෙන නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න යනුවෙන් සඳහන් වන්නේ 1. ජෝවෙල් ග්‍රන්ථය, 2. යෙසායා ග්‍රන්ථය, 3. මීකා ග්‍රන්ථය, 4. එසකියල් ග්‍රන්ථය. ඔව් ඔබ බලන්න තෝරාගෙන තියෙන නිවැරදි පිළිතුර කොහෙද තියෙන්නේ? ජෝවෙල් ග්‍රන්ථය. උත්තරය 1. 30 වෙනි ප්‍රශ්නය. පදවි පූජක පොරොන්දු නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න. 1. කීකරුකම හා දිළිදුකම, 2. වෘත්තසුද්ධිය හා දිළිදුකම,
තුන කීකරුකම හා පූජක බවසර. 4 වෘතසුද්ධිය හා පූජක බවසර. ඔව් මොකද්ද පුතේ නිවැරදි පිළිතුර? උත්තරේ 3 කීකරුකම හා පූජක බවසර. හොඳයි ආදර දුවේ පුතේ 31 වන ප්‍රශ්නයේ සිට ඉතුරු ප්‍රශ්න ගැන අපි විමසා බලද්දී 31 වන ප්‍රශ්න. තාපස දිවියේ පුරෝගාමීන් ලෙස සැලකෙන්නේ. පළමු පිළිතුර ෂුඩෝ බැසිල් හා ෂුඩෝ ජෙරොම් තුමන්ඩාය. ෂුඩෝ බෙනඩික් හා ෂුඩෝ ජාකෝමියස් තුමන්ලා. තුන්වන පිළිතුර ෂුඩෝ අන්තෝනි හා ෂුඩෝ අම්බ්‍රෝස් තුමන්ලා. හතරවන පිළිතුර ෂුඩෝ පාවුලු හා ෂුඩෝ සෙබස්තියන් තුමන්ලා. මෙහිදී පිළිතුර වන්නේ ආදර දුවේ පුතේ ෂුඩෝ බෙනඩික් හා ෂුඩෝ ජාකෝමියස් තුමන්ලාය කියන පිළිතුරයි. 32 වන ප්‍රශ්නය. පැවිදි ජීවිතයේ ලක්ෂණ ලෙස සැලකෙන්නේ. පළවෙනි පිළිතුර සාංගික ජීවිතය, භාවනාවේ ජීවිතය, පරාර්ථකාමී ජීවිතය. දෙවන පිළිතුර යාක්ෂාවේ ජීවිතය, ප්‍රේමේ ජීවිතය, සේවේ ජීවිතය. තුන්වන පිළිතුර යාක්ෂාවේ ජීවිතය, භාවනාවේ ජීවිතය, සේවේ ජීවිතය. හතර සාංගික ජීවිතය, යාක්ෂාවේ ජීවිතය, සේවේ ජීවිතය. මේ අතරින් වඩා වැදගත් වන කාරණාවන් වන්නේ පැවිදි ජීවිතයේ ලක්ෂණ ලෙස ඔවුන් සංඝයක් විදියට ඉන්නේ, යාඥා කරනවා, සේවය කරනවා. එනම් හතරවන පිළිතුරයි නිවැරදි පිළිතුර වන්නේ. 33 වන ප්‍රශ්න. තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රමවේදය ලෙස සැලකෙන්නේ. පළවෙනි පිළිතුර බැලීම විග්‍රහය හා චින්තනයයි. දෙවන පිළිතුර බැලීම සිතුවිල්ල හා ක්‍රියාවයි. තුන්වන පිළිතුර බැලීම විග්‍රහය හා ක්‍රියාවයි. හතරවන පිළිතුර බැලීම සිතුවිල්ල හා පාලනයයි. අපි කියනවා මේකට විශේෂයෙන්ම see judge act කියලා බැලීම විග්‍රහය හා ක්‍රියාවයි කියන කාරණාව තමයි ඔබ කවුරුත් දන්න තරුණ ක්‍රිස්තියානි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ මූලික ක්‍රමවේදය ලෙස අපි සලකන්නේ. 34. සාන්ත වින්සන්ත පාවුලා සමිතියේ නිර්මාතෘවරයා වන්නේ. භාග්‍යවත් හෙඩ්රික් ඔසානම් තුමාය, අතිතුම් ලියෝ ජෝසප් කාදිනල් හාඩයින් හිමිපාණන්ය, ගරු මයිකල් රොඩ්රිගෝ පියතුමාය, අතිතුම් දෙවන ජෝන් පාවුලු මුනිතුමාය. ඔබගේ පිළිතුර ලියුත්තේ භාග්‍යවන්ත පෙඩ්රික් ඔසානම් තුමාය. 35 වන ප්‍රශ්නය අදට දුවේ පුතේ. දේව බැවිල්ල සංරක්ෂණය කරමින් පරිභෝජනය කිරීම යනුවෙන් අදහස් වන්නේ. පළවන පිළිතුර ගෝලීය සංවර්ධනයයි. දෙවන පිළිතුර ධරණීය සංවර්ධනයයි. තුන්වන පිළිතුර හරිත සංවර්ධනයයි. හතරවන පිළිතුර මානව සංවර්ධනයයි. මෙහිදී වැදගත් වෙන්නේ දේව මැවිල්ල සංරක්ෂණය කරමින්. පිළිතුර වන්නේ දෙවන පිළිතුරයි ධරණීය සංවර්ධනයයි. ඔබට මෙහිදී අර උත්පත්ති පොතේ අපිට හම්බ වෙනවා අර රාදා කියන පදේ. ඒ පදේ මුල් කරගෙන තමයි මේ සංවර්ධනය ගැන අපි කතා කරන්නේ. 36 වන ප්‍රශ්නය. ත්‍රිඑක සුරජේසුනේ යන ගීතිකාව රචනා කර ඇත්තේ. පළවන පිළිතුර අයිවෝ ඩෙනිස් මහතාය. දෙවන පිළිතුර ගරු මර්සලීන් ජයකොඩි පියතුමාය. තුන්වන පිළිතුර ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාය. හතරවෙනි පිළිතුර සුනිල් එදිරිසිංහ මහතාය. නිවැරදි පිළිතුර වන්නේ කවුරුත් දන්නා පරිදි ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාය. උන්වහන්සේ ලාංකීය කිතුණු ගීත සාහිත්‍යයට විශාල දායකත්වයක් ලබා දුන්නු පියතුමෙකු විදිහට අපිට සලකන්නට පුළුවන්. 37 වන ප්‍රශ්නය. මරියතුමිය ජම්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳගත් බව ප්‍රකාශයට පත් කළේ.
පළවන පිළිතුර අතියුතුම් 9 වන පියුස් සුද්ධෝත්තම පියතුමාය, දෙවන පිළිතුර අතියුතුම් 12 වන පියුස් සුද්ධෝත්තම පියතුමාය, තුන්වන පිළිතුර අතියුතුම් 6 වන පාවුලු සුද්ධෝත්තම පියතුමාය, හතරවන පිළිතුර අතියුතුම් 13 වන ලියෝ සුද්ධෝත්තම පියතුමාය. මේ අතරින් පිළිතුර වන්නේ අතියුතුම් 9 වන පියුස් සුද්ධෝත්තම පියතුමාය. 38 වන ප්‍රශ්නය. ක්‍රිස්තු වර්ෂ 1858 පෙබරවාරි මාස 11 වන දින දේව මාතාව දර්ශනය වූයේ. පළවන පිළිතුර පෘතුගාලයේ ප්‍රතිමානුවරදීය, දෙවන පිළිතුර ඉන්දියාවේ වෙලක්කණි නුවරදීය, තුන්වෙනි පිළිතුර ඉතාලියේ ලන්චියානෝ නුවරදීය, හතරවෙනි පිළිතුර ප්‍රංශයේ ලූර්දු නුවරදීය. නිවැරදි පිළිතුර වන්නේ ප්‍රංශයේ ලූර්දු නුවරදීය. 39 වන ප්‍රශ්නය. යාම ඇදුම යාඥා කරන යාමය අනුව එය වර්ගීකරණය කළ හැකි යාමයන් ගණන දෙකකි. පළවෙනි පිළිතුර, දෙවෙනි පිළිතුර 3කි, තුන්වන පිළිතුර 4කි, හතරවන පිළිතුර 5කි. නිවැරදි පිළිතුර වන්නේ 3 4කි. යාම 4ක් ගැන යාම ඇදුමේදී අපි සාකච්ඡා කරනවා. 40 වන ප්‍රශ්නය. සදාචාරාත්මක භාවනාවේ පියවරයන් වන්නේ. පළවෙනි පිළිතුර ලෙක්සියෝ හා ඔරාසියෝය, දෙක මෙඩිටාසියෝ හා කන්ටෙම්ප්ලාසියෝය, තුන හුස්ම ගැනීම හා ධ්‍යානයට සමවැදීමය, හතර සවන් දීම හා මෙනෙහි කිරීමය. සදාචාරාත්මක භාවනාවේ පියවරයන් වන්නේ සවන් දීම හා මෙනෙහි කිරීම. ආදර දුවේ පුතේ, අද දිනේ මේ පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 ඔබත් සමග අපි කරුණු කාරණා බෙදාගත්තා. මේවා ඔබ අධ්‍යයනය කරන්න, ඔබගේ ධර්ම වර්ධනය කරගන්නට, ඒ වගේම හොඳින් පෙළ පොත කියවලා අදාළ කරුණු පාඩම් කරලා ඔබ විභාගයට සූදානම් වෙන්න. ඒ තුළ ඔබට විභාගයේදී විශිෂ්ට ජයක් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. එසේනම් ඔබ සියලු දෙනාටම ආදර දුවේ පුතේ, ජේසු පිහිටයි.